right. ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ අපේ බුත්තල පන්තියේ රුවන්ගේ තාත්තා නැති වෙලා තියෙනවා හදිසියෙම. දැන් නම් වෛද්‍ය වාර්තාවට අනුව කොරෝනා පොසිටිව් නිසා කියලා තමයි කියන්නේ. ඒක ඇත්ත නැත්ත මොකක්ද කියන්න හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් අපේ පන්තියේ හිටපු ආදරණීය දරුවෙක්ගේ තාත්තා කෙනෙක්. ඉතින් අපි හැමෝටම දුකයි. බුත්තල පන්තියේ ළමයි දැන් මොණ්ඩාල පන්තිය වැල්ලෝය පන්තියේ ළමයි රුවන් වඳුරන්නේ නැහැනේ. බුත්තල පන්තියේ ළමයි රුවන්ට කෝල් කරලා පොඩ්ඩක් මේ එයාගේ හිත සනසන්න බලන්න ඉතින්. කොහොම වුණත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි එනම් පාඩමට යමු. අපිට තියෙන්නේ ඊළඟ සංකල්පය. බලන්න පස්සේ සංකල්පය මොකක්ද කියලා මාතෘකාව. ලියන්න මාතෘකාව ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පය. ඕකේ යටතේ ලියන්න ව්‍යාපාරය සතු සම්පත් මෙන්ම ව්‍යාපාරය සතු සම්පත් මෙන්ම ව්‍යාපාරය සතු සම්පත් මෙන්ම වියදම් සිදු වූ අවස්ථාවේදී හටගත් සත්‍ය වටිනාකම පොත්වල පවත්වාගෙන යා යුතු බව මෙහි අදහසයි. ඓතිහාසික පිරිවැය සංකල්පය. බෝඩ් එක දිහා බලා ගන්න හැමෝම තේරෙන්නේ නැත්නම් මයික් එක ඔන් කරලා කියන්න පුළුවන් මොනවා හරි ගැටලුවක් තියෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කරනවා 2008 4/1. කොහොම ක්‍රමයෙන් පවත්වගෙන යනවා. අවුරුදු 1ක් ඉවරයි, අවුරුදු 2ක් ඉවරයි, 3ක් ඉවරයි, 4ක් ඉවරයි. 2008 4/1 පටන් ගත්තේ 9 4/1, 10 4/1, 11 4/1, 12 4/1. මෙන්න 12 4/1 දැන් අපි ව්‍යාපාරයේ වර්ෂ 4ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා වලට පේනවා. ව්‍යාපාරය ආරම්භ කරන දවසේ රුපියල් ලක්ෂ 8කට ඉඩමක් මිලට අරන් තියෙනවා. රුපියල් ලක්ෂ 8කට ඉඩමක් මිලට අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ විශේෂ සාධකයක් හැර
ඉඩමේ වටිනකම දැන් මොනා වෙලා ඇද්ද අවුරුදු 4කට පස්සේ ඉඩමේ වටිනකම මොනා වෙලා ඇද්ද රුපියල් ලක්ෂ 8ට වඩා වැඩි වෙලා ඇද්ද ඊට වඩා අඩු වෙලා ඇද්ද අඩු වෙලා වැඩි වෙලානේ සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 8කට ගත්ත ඉඩමක් අවුරුදු 4කට පස්සේ වික්කොත් ඊට වඩා වැඩි අගයකට විකුණන්නේ ඕකේ අදහස වර්තමාන වෙළඳපළ වටිනාකම අර අපි අවුරුදු 4කට කලින් ගත්ත වටිනකමට වඩා වෙනස් ව්‍යාපාරයේ ගොඩාක් වත්කම් වර්ග වියදම් වර්ග ගනුදෙනුව සිද්ධ වුණු දවසේ වටිනකමට වඩා වර්තමානය වෙනකොට ඊට අඩු හෝ වැඩි අගයන් වෙන්න පුළුවන් තේරෙනවද මං කියන එක නමුත් මේ සංකල්පයෙන් කියන්නේ කොච්චර උඩයට ගියත් ගනුදෙනුව හෝ වියදම සිද්ධ වුණු දවසේ හටගත්ත වටිනකම ගිනුම් පොත්වල පවත්වාගෙන යා යුතු බව තමයි ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් කියන්නේ. පැහැදිලිද හැමෝටම? අවුල් නම් කියන්න මං ආපහු කියා දෙන්න. තේරුණාද? හායි කියන්නකෝ සර්. right. ආපහු පැහැදිලි කරලා දෙන්නම් හොඳට අහගන්න. ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් කියන්නේ යම් ගනුදෙනුවක් යම් දිනක සිද්ධ වුණාද ඒ සිද්ධ වුණු අවස්ථාවේදී හටගත්ත සත්‍ය වටිනකම දිගින් දිගටම පොත්වල පවත්වාගෙන යා යුතු බව තමයි ඓතිහාසික පිරිවැය සංකල්ප. එතකොට ඕක හොඳ නෑ කියලා හිතෙන්නේ ඇයි? එදා මිලදී ගත්ත වත්කම එහෙම නැත්නම් එදා දරපු වියදම වර්තමානයේ වෙනකොට එදාට සාපේක්ෂ වටිනකමට වඩා අද වටිනකම ගොඩාක් ඉහළ හෝ පහළ ගිහිලා තියෙන පුළුවන්. කොතෙකුත් ඉහළ පහළ ගියත් මේ සංකල්පෙන් කියන්නේ මොකද්ද? එදා සිද්ධ වුණු ගනුදෙනුවේ වටිනකම කීයද? ඒක තමයි දිගටම පවත්වගෙන යා යුත්තේ. තේරුණාද? උදාහරණයක් තමයි මේක. අපි ඉඩමක් දැන්ට අවුරුදු 10කට කලින් මිලදී ගත්ත රුපියල් ලක්ෂ 10කට නම් ඒ ඉඩමේ පිරිවැය ලක්ෂ 10යි. ඕක තමයි ඉඩම් කියන ගිණුමේ දිගටම පවත්වාගෙන යවත්තේ. තව අවුරුදු 50ක් ගියත් ඉඩමේ පිරිවැය කීයද? ලක්ෂ 10යි. නමුත් සත්‍ය වටිනකම ඉඩමේ වර්තමාන වෙළඳපොළ වටිනකම ඊට වඩා මොනවා වෙන්න පුළුවන්? වැඩි වෙන්න පුළුවන්. නමුත් ඓතිහාසික පිරිවැය සංකල්පෙන් කියන්නේ යම් දවසක ගනුදෙනුවක් සිද්ධ වුණාද එදා හටගත්ත වටිනකම කීයද? ඒක දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි කියන එක තමයි ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් කියන්නේ. ඔයාලට හිතෙන්නේ මේක හොඳයිද? අසාධාරණයිද? නිකන් සාවද්‍යයිද? මේක දෝෂ සහිතයිද නැද්ද? අවුරුදු ගානකට කලින් තිබිච්ච වටිනකමක් අද පවත්වගෙන යන එක ප්‍රායෝගික නෑනේ. තේරෙනවද? ඒක අසාධාරණයි. ඒකේ ව්‍යාපාරයේ නියම తත්වය එළියට එන්නේ නැහැ. ඇත්තටම හිතන්න ව්‍යාපාරයේ තියෙන එකම වත්කම ඉඩම කියලා. ඉඩම දැන්ට අවුරුදු 15කට කලින් ලක්ෂ 5කට ගත්තා. එතකොට ඒ ඉඩමයි ව්‍යාපාරයේ මුදල් ටිකක් තියෙනවා මුළු වත්කම් ලක්ෂ 8යි කියලා හිතන්නකෝ. ඉඩම ගත්තේ ලක්ෂ 5කට. අවුරුදු 15කට කලින්. ඔයාලා හිතන්නේ දැන් මුළු වත්කම ලක්ෂ 8ද? නෑ ඉඩමේ වටිනකම ඊට වඩා ලක්ෂ 50ක් 60ක් වෙන්න පුළුවන්. එතකොට මේ ව්‍යාපාරයේ මුළු වත්කම ඊට වඩා ලොකු වගයක් පෙන්වන්න එපේ. නමුත් පෙන්වන්නේ මේ සංකල්පෙන් කියනවා අවුරුදු 15ක් නෙමේ 100කට කලින් වුණත් එදා සිද්ධ වුණු ගනුදෙනු වටිනකම කීයද? ඒක තමයි පවත්වාගෙන යා යුත්තේ. ඓතිහාසික පිරිවැය සංකල්ප. මේක දුර්වල නිසා මේක ටිකක් අසාධාරණ නිසා ගිණුම් කරන්නේ තැන් කීපයක් තියෙනවා. මේක වහන්න පුළුවන්. එකක් තමයි දීපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගරණය. ප්‍රත්‍යාගරණය කියලා කියන්නේ දීපල පිරියත උපකරණ යලි අගය කරනවා. යලි අගය කරලා වර්තමාන වෙළඳපළ වටිනකමට ගිණුම් තියන. දීපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගරණය. මම මේ කිව්වේ ඓතිහාසික පිරිවැය සංකල්පයට පටහැනි වන අවස්ථා. එකක් තමයි දීපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගරණය. ඉඩම ගත්තේ අවුරුදු 15කට කලින් නම් අද අපිට පුළුවන් වර්තමාන වෙළඳපළ වටිනකමට අගය කරන්න ප්‍රත්‍යාගරණය මගින්. මේක සංකල්පයක්නේ. ඓතිහාසික පිරිවැය සංකල්පය. ගිණුම් කරන්නේ නීති වලට මොකක් කියලාද අපි කිව්වේ?
ප්‍රමිත ගිනුම් කරණේ තියෙනවා නීති ටිකක්. ඒවට කියන්නේ ප්‍රමිත. සංකල්ප කියන්නේ නීතිද පොදු මූල ධර්මද? පොදු මූල ධර්ම. කරොත් හොඳයි. ළමයි පොදු මූල ධර්මයක් වුණත් බිඳින්න පුළුවන්. මොකක් තිබුණොත්ද රටේ? නීතියක් තිබුණොත්. තේරුණාද? පොදුවේ අපි පිළිගන්නවා මේක හොඳයි මේක හොඳයි මේක හොඳයි කියලා. නමුත් නීතියකින් කියනවා නම් මෙහෙම කරන්න එපා කියලා. එහෙම නැත්නම් ඕක මෙන්න මේ විදිහට වෙනස් කරන්න කියලා අපිට පුළුවන් නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න. තේරුණාද? අන්න එහෙම එකක් තමයි දීපල පිරියත හා උපකරණ කියලා තියෙනවා ප්‍රමිතයක්. LKAS අංක 16. මේක ප්‍රමිතයක්. දීපල පිරියත හා උපකරණ. මේ දීපල පිරියත හා උපකරණ තමයි මගේ ඊළඟ පාඩම. දැන් ටියුට් ටික ඔක්කොම තියලා තියෙනවා. ඔයාලා ඕන කෙනෙකුට දැන් ආයතන තුනට ගිහිල්ලා ගන්න පුළුවන්. එතකොට ඒ දීපල පිරියත හා උපකරණ ප්‍රමිතෙන් කියනවා දීපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය කරන්න පුළුවන්. අර ඓතිහාසික පිරිවැය සංකල්පයේ බිඳින්න පුළුවන්. දැන්ට අවුරුදු 15කට කලින් ගත්ත ඉඩම වර්තමාන අගයට ගණනය කළා දැන් ගිණුම වෙනස් කරන්න පුළුවන්. ගිණුමේ අගය වෙනස් කරන්න පුළුවන්. ප්‍රත්‍යාගණනය. තව එකක් තමයි මේ ඓතිහාසික පිරිවැය සංකල්පයේ බිඳ වැටෙන අවස්ථාවක්. කාලච්ඡේදයේ අවසන් දවසේ තියෙන තොගයට කියනවා අපි අවසන් තොගය. මේ අවසන් තොගේ අගය කරන්න පුළුවන් ඇස්තමේන්තු වටිනකමක් තියෙනවා. ඒකට කියනවා සුද්ධ උපලබ්ධි අගය. ඔයාලට තාම උගන්වලා නැහැ. ඉස්සරහා වෙනම පාඩමක්. එතකොට පිරිවැයත් සුද්ධ උපලබ්ධි අගයත් යන දෙකේ අඩු අගයට ගිණුම් තැබීම කියලා ක්‍රමයක් තියෙනවා. LKAS අංක 2 කියලා නීතියක් තියෙනවා. තොග ප්‍රමිතේ. අන්නේ ප්‍රමිතෙන් වර්තමාන වෙළඳපොළ වටිනකමට තොග අගය කරන්න පුළුවන්. අර එදා ගත්ත වටිනකමට ගිණුම් තැබුවේ නැතත්. දැන් ඔයාලට මම පැහැදිලි කරා ඓතිහාසික පිරිවැය සංකල්පය කියලා කියන්නේ යම් ගනුදෙනුවක් හෝ එහෙම නැත්නම් සිද්ධියක් වුණාම එදා හටගන්න වටිනකම දිගින් දිගටම පොත්වල පවත්වාගෙන යුතු බව කියන්නේ ඓතිහාසික පිරිවැය සංකල්පය. ඒකට තියෙන එකම ප්‍රායෝගික භාවිතය ප්‍රධානම එක දීපල පිරියත හා උපකරණ එහෙම නැත්නම් ජංගම නොවනවත්කම් එහි පිරිවැයට පවත්වාගෙන යාම. මේක ටිකක් දුර්වල නිසා මේ සංකල්පයට පටහැනි වන අවස්ථා කීපයක් තියෙනවා. මම උදාහරණ දෙකක් කිව්වා. එකක් තමයි දීපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය. දෙවෙනි කාරණය තමයි තොගයේ සුද්ධ උපලබ්ධි අගයට තොග අගය කිරීම. right. මෙතනින් ඓතිහාසික පිරිවැය සංකල්පය ඉවරයි. ලියන්න වෙනම රූලක ප්‍රායෝගික භාවිතය. ප්‍රායෝගික භාවිතය. එක දීපල පිරියත හා උපකරණ ප්‍රායෝගික භාවිතයේ අංක 1 එහි පිරිවැයට දීපල පිරියත හා උපකරණ එහි පිරිවැයට පවත්වාගෙන යාම. පවත්වාගෙන යාම.
දෙක ජංගම නොවන ආයෝජන එහි පිරිවැයට පවත්වාගෙන යාම දැන් වෙනම රූල් එක ලියන්න මෙම සංකල්පය බැහැර විය හැකි අවස්ථා එක දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය දෙක අවසන් තොගය පිරිවැයත් ශුද්ධ උපලබ්ධි අගයත් යන දෙකේ අඩු අගයට ගැලපීම ලියන්න ඊළඟ සංකල්පය 6 වෙනි එක මොකද්ද බලන්න තියෙන්නේ උපචිත සංකල්පය ඕකේ අර්ථය ලියා ගන්න මාතෘකාව උපජිත සංකල්පය ලියන්න ඕකේ අර්ථය නිශ්චිත කාලච්ඡේදයක් සඳහා ව්‍යාපාරයක මූල්‍ය ප්‍රතිඵලය මැනීමේදී ලැබුණද නොලැබුණද
කාලච්ඡේදයට අදාළ ආදායමත් ලැබුණද නොලැබුණද කාලච්ඡේදයට අදාළ ආදායමත් ගෙව්වද නොගෙව්වද ගෙව්වද නොගෙව්වද කාලච්ඡේදයට අදාළ සියලු වියදමත් හඳුනා ගත යුතු බව මෙම සංකල්පයෙන් කියවේ. මෙම සංකල්පයෙන් කියවේ. බෝඩ් එක දිහා බලාගන්න. ගිණුම්කරණයේ තියෙනවා උපචිත පදනම මුදල් පදනම කියලා වර්ග දෙකක්. මම පැහැදිලි කරලා දෙන්නම් බලාගන්න. මෙන්න ගිණුම් කාලච්ඡේදය. මේ ගිණුම් කාලච්ඡේදයේ අපි හිතමු මෙන්න මේ වර්ග දෙක. මම දින දෙකක් දාන්නම්. 24යි 1 21 3යි 31. කුලී ආදායම ගැන මම මේ කතා කරන්නේ. මාසකට රුපියල් 10000යි ලද කුලිය රුපියල් 90000යි. මේ කාලච්ඡේදයට අදාළව විදුලි බිල් වල එකතුව මේ මාස 12 විදුලි බිල් වල එකතුව රුපියල් 45000යි. ගෙවූ විදුලි බිල් ගෙවූ විදුලිය රුපියල් 48000යි. හොඳ අවධානයෙන් ඉන්න. මාතෘකාව උපචිත සංකල්පය. කුලී ආදායම මාසකට රුපියල් 10000යි ලද කුලිය රුපියල් 90000යි වර්ෂය තුල. විදුලි බිල් වල එකතුව මේ මාස 12ෙම ලයිට් බිල් ටික එකතු කරලා ගත්තම ඉන්නේ රුපියල් 45000යි. ගෙවූ විදුලි බිල් එහෙම නැත්නම් ගෙවපු මුදල විදුලි බල මණ්ඩලයට රුපියල් 48000යි. රුපියල් 48000යි. සංකල්පය උපචිත සංකල්පය. පදනම් වර්ග දෙකක් තියනවා කිව්වා. එකක් මුදල් පදනම අනික උපචිත පදනම. ගිණුම්කරණයේදී භාවිතා කරන්න කියන්නේ උපචිත පදනම. ඒකට හේතුව පොදු මූල ධර්මයක් තියෙනවා සංකල්පයක් තියෙනවා උපචිත පදනම. එහෙනම් ගිණුම් තියන්න ඕනි උපචිත පදනමට. ඒක තමයි අපේ සංකල්ප. උපචිත පදනම කියන්නේ ලැබුණා හෝ නොලැබුණා කාලච්ඡේදයට අදාළ ආදායම ගන්න. ගෙව්වා හෝ නොගෙව්වා කාලච්ඡේදයට අදාළ වියදම ගන්න. එහෙනම් මං අහන්නේ මේ කුලී ආදායම සම්බන්ධයෙන් මුදල් පදනම විදියට හැදුවොත් කුලී ආදායම විදියට සලකන්නේ රුපියල් කීයද? මුදල් පදනම විදියට කුලී ආදායම ගන්න කීයද? 90000යි. ඔව් රුපියල් 90000යි. මොකද කාලච්ඡේදයට අදාළ අගය නෙමෙයි මුදල් පදනමේ තියෙන්නේ. මුදලින් ලැබුණු අගේ ආදායමක් න සල්ලි වලින් හම්බෙච්ච ගා. මෙතන සල්ලි වලින් කුලිය හම්බෙලා තියෙන්නේ 90000යි. ඔය මුදල් පදනම මේ සංකල්පෙන් කියන ඕක පාවිච්චි කරන්න එපා.
පාවිච්චි කරන්න පොදු මූල ධර්මය අපි හැමෝම පිළිගන්න දේ. උපචිත සංකල්ප. ලැබුණා හෝ නොලැබුණා කාලච්ඡේදර අදාළ ආදායම, ගෙව්වා හෝ නොගෙව්වා කාලච්ඡේදර අදාළ වියදම. එහෙනම් උපචිත පදනමට හැදුවොත් කුලී ආදායම කීයද? 1,20,000යි. ඔව් 1,20,000යි. ලැබුණා හෝ නොලැබුණා කාලච්ඡේදර අදාළ ආදායම. මාසකට රුපියල් 10,000 නම් කාලච්ඡේදයේ මාස 12 ආදායම 1,20,000යි. ඔන්න ඔය 120 තමයි ව්‍යාපාරයේ ආදායම විදිහට සලකන්නේ. තේරෙනවද? අන්න එහෙනම් අපිට 30,000ක් එනවා මොනා කියලාද? වචනේ මොකක්ද? ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු කුලී. තේරුණාද? ලැබිය යුතු කුලී කියලා එනවා 30,000ක්. ළමයි ලැබිය යුතු කියන වචනයක් හැදුනේ මොන සංකල්පය නිසාද? උපචිත සංකල්පය නිසා. මේ උපචිත සංකල්පය නිසා. තේරුණාද? එහෙනම් අර අපි 90,000 කෙලින්ම ආදායම විදිහට සලකලා ලබන අවුරුද්දේ හම්බෙන තියෙනවා ලබන අවුරුද්දේ හම්බෙන ඔක්කොම ලබන අවුරුද්දේ ආදායම විදිහට සලකනවා. එහෙම කරන්න එපාලු මේ සංකල්පේ. ලැබුණා හෝ නොලැබුණා කාලච්ඡේදය අදාළ ආදායම ගන්න. එහෙනම් අපි ආදායම විදිහට සලකන්නේ 90,000 නෙමෙයි. ලැබුණා හෝ නොලැබුණා කාලච්ඡේදේ මුළු ආදායම 1,20යි. නමුත් හම්බෙලා තියෙන්නේ 90යි. එහෙනම් ආදායම 1,20න් හම්බ වුණේ 90ක් නම් වචනයක් එනවා. ලැබිය යුතු 30,000. අන්න ලැබිය යුතු කියලා වචනයක් එනවා. මොන සංකල්පේ නිසාද? උපචිත සංකල්පේ නිසා. ඊළඟ මේකේ මම කියනවා විදුලි බිල් වල එකතුව රුපියල් 45,000යි. ගෙවූ විදුලිය රුපියල් 48,000යි. මුදල් පදනම විදිහට සැලකුවොත් විදුලි වියදම කීයද? 48යි. මුදල් පදනම විදිහට සැලකුවොත් විදුලි වියදම 48යි. මොකද මුදලින් ගෙවලා තියෙනවා 48ක්. නමුත් ගෙව්වා හෝ නොගෙව්වා කාලච්ඡේදයට අදාළ වියදම සලකන්න. උපචිත සංකල්පේ කාලච්ඡේදයට අදාළ වියදම කීයද? 45යි. නමුත් ගෙවල 48ක්. 3,000ක් එනවා වචනේ මොකක්ද? ඉදිරියට කළ ඉදිරියට ගෙවූ විදුලිය. හරියට හරි. ඉදිරියට ගෙවූ විදුලිය. ඇයි 45,000ක් ගෙවන්න ඕනි තැන ගෙවලා තිනෝ කියද්දි 48ක් වැඩිපුර ගෙවලා ඉදිරියට ඊළඟ මාසෙ වෙනුවෙන් ගෙවලා ඉදිරියට ගෙවූ විදුලිය. දැන් හැමෝටම පැහැදිලි වෙන්න ඕන. එහෙනම් ඉදිරියට ගෙවූ විදුලිය කියලා වචනයක් එහෙම නැත්නම් ඉදිරියට ගෙවූ කියලා වචනයක් හටගත්තේ මොකක් නිසාද? මේ උපචිත සංකල්පය නිසා. ඔය විදිහට සැලකුවම ආදායමක වචන දෙකක් හැදෙනවා. ආදායමක මොකද්ද වචන දෙක? ලැබිය යුතු ආදායම්, කලින් ලද ආදායම්. ඉතා හොඳයි. ලැබිය යුතු ආදායම්, කලින් ලද ආදායම්. වියදමක නම් මේ සංකල්ප නිසා හැදෙන වචන දෙකක් මොනවද? ගෙවී යුතු වියදම්, ඉදිරියට කළ වියදම්. හරියට හරි. ගෙවිය යුතු වියදම් සහ ඉදිරියට ගෙවූ වියදම්. ඉතා හොඳයි. ඔන්න මං මේ සංකල්පය මත හටගත්ත වචන හතරක් පැහැදිලි කරලා දුන්නා. මේ සංකල්පේ පැහැදිලි. මීට අමතරව තව වචන දෙකක් තියෙනවා. බෝඩ් එක දිහා බලාගන්න. කාලච්ඡේදය තුල ණයට විකුණු 450යි දහස් වලින්. ණය ගැති ලැබී 430යි. මුදල් පදනමට ආදායම කීයද? මුදල් පදනමට ආදායම කීයද? 430යි. ඔව් 430යි. 430යි. මුදල් පදනමට ආදායම 430යි. ලැබුණා හෝ නොලැබුණා, ගෙව්වා හෝ නොගෙව්වා කාලච්ඡේදයේ ආදායම කීයද? 430
50යි. 50යි. වෙනසක් එනවා නම් මොකක්ද යාගේ? මෙයා කවුද? මේක දන්නේ මෙච්චර කාලයක් ඉඳලා වැඩකුත් නැහැ පන්ති. මේ මොකද්ද මේ බැලන්ස් එක? බොල්නයි කියලා තියෙනවා ආදායම කියලා තියෙනවා. මොකද්ද මේ 20? දුන්වටම් අල්ලපු ගෙදරට ඇහෙනවා කුණු හරප කියන්න බෑ මෙතන. තරුසි ලැබිය යුතු ආදායම. උත්තර ඈ ලැබිය යුතු ආදායම්. අර අද බලපු TikTok එකේ තිබුණ හොඳ වචනයක් මෙතන කියන්න බෑ. දැන් සැපද ඇහුවා. ඊට පස්සේ කිව්වා හොඳ උත්තරයක්. මේ යකෝ මේක බැරි නම් මුන්න මගුලටද මේ අවුරුදු දෙකක් දැන් අවුරුද්දක් විතර පන්ති ඉන්න අවුරුද්දයි මාස දෙක තුනක්. මේක දන්නේ පහලට ගෙන යන ශික්ෂය. ඔය කිව්වේ පහලට ගෙන යනවා. ලාභේ හානි කරන අලාභ. දැන් නම් අර වචනේ එන්නම හදන්නේ ආයෙ උත්තර කියන්න එපා මං කියන්නම්. ණයගත ශේෂ්‍ය අනුරාධ නේද ඒ කිව්වේ? මේ යකෝ ණය ගැතියෝ නෙමෙයි. පේන්නේ දැස් දෙක. ණයට විකුණුම් 450යි. ණය ගැති ලැබීම් 430යි. මේ 20 මොකද? ණය ගැතියා. ගාච්චිගේ උත්තරේනේ යකෝ බොල් ණය කියනවා හානි කරන අලාභ කියනවා පහලට ගෙන යන ශේෂය. මේවත් එක්ක නිදලා තියෙන අවුරුද්දක් විතර. දැන් ආයෙ අහපියකෝ මේ මොකද්ද? ඒත් බෑ. නියම ගව පාලනය. මේ ණය ගැතියා. එහෙනම් පුතා ණය ගැති කියලා බැලන්ස් එකක් ඉතිරි වුණේ මොකක් නිසාද? උපචිත සංකල්පය නිසා. දැන් එහෙනම් මං අනිත් පැත්ත කියලා දෙන්න ඕනේ නෑනේ. මොන ශේෂයක් හට ගන්නත් පුළුවන්ද? ණය හිමි ශේෂයක් හට ගන්නත් පුළුවන්. ලියන්න. ඊළඟ ඔක්කොම එකයි ඉතින්. අයියකෝ යන්ත්‍රශ හීනෙන් වගේ කියව මතක නැද්ද ඊයේ? ලියන්න. මොනා ලියන්නේ අපි? ඒක විස්තර විතරනේ ප්‍රායෝගික භාවිත ලියන්නේ නැහැ. ලියන්න ඊළඟ රූලේ ප්‍රායෝගික භාවිතය. ප්‍රායෝගික භාවිතය. එක ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. දෙක කලින් ලද ආදායම්. කලින් ලද ආදායම්. තුන උපචිත වියදම්. උපචිත වියදම්. හතර ඉදිරියට ගෙවූ වියදම්. ඉදිරියට ගෙවූ වියදම්. පහ ණය ගැතියෝ.
හය ණය හිමියෝ ණය හිමියෝ ඊළඟ සංකල්පයේ මාතෘකාව බලන්න. උපලබ්ධි සංකල්පය උපලබ්ධි සංකල්පය ඕකේ යටතේ ලියන්න යම් ගනුදෙනුවකින් ඇතිවන අයභාරය එය උපයන කාලච්ඡේදයට අදාළ ගිණුම්වල ඇතුළත් කළ යුතු බව මෙම සංකල්පයෙන් කියවේ. එනම් ආදායම් ප්‍රකාශයට ආදායම් හඳුනාගත යුත්තේ එය ඉපයූ විටයි. ආගන්න ආදායම් හඳුනා ගැනීම එම නැත්තම් අයභාරය මේකට වෙනම ප්‍රමිතයකුත් තියෙනවා. ප්‍රමිත කියන නීතිනේ මේක සංකල්පනේ මේ අපි කතා කරන පොදුවේ හැමෝම කැමති විදිය නෙමෙයි හොඳයි කියලා හිතන විදියනේ. උපලබ්ධි සංකල්පය මේකේ අදහස මෙන්න මේකයි. උපලබ්ධි සංකල්පය ගැන කතා කරන්න කලින් භාණ්ඩයක් වික්කා කියලා සලකන අවස්ථාව දැනගන්න ඕනේ. දැන් භාණ්ඩය විකුණලා ඉවරයි. ඒ කොයි වෙලාවද? දැන් සේවාව සපයලා ඉවරයි. ඒ කොයි වෙලාවද? මෙන්න මේ දෙක හරියටම දැනගන්න. මම පැහැදිලි කිරීමක් කරන්නම් හොඳට අහගන්න මොනවා හරි ප්‍රශ්න තිබුණොත් අහන්න. මෙන්න ඉන්නවා සරසවිය බඩා. විතරම සෝට ගහලානේ. කොරෝනා. කවුද මේ? සරසවිය බඩා. මේ වීඩියෝ යවන්න බෑ කොහෙටවත්. මේවා ඩවුන්ලෝඩ් කරන්න එපා. YouTube එකේ ඔන්ලයින් විතරයි බලන්න. බඩාට තියෙනව මොකද්ද? කාර් එකක්.
ඒ හැඩේ ඇවිල්ලානේ මේ කාර් එක අපි හිතමු ලක්ෂ 35කට විකුණනවා කියලා ඇඩ් එකක් දාලා ලක්ෂ 35කට විකුණනවා මිනිස්සෙක් දුර ඉඳන් ඇවිල්ලා දැන් මේක මිලදී ගන්න තමයි සූදානම් මේ වාහනේ හොඳට බැලුවා විනාඩි 10ක් විතර මිනිස්සෙක් ඇවිල්ලා බැලුවා පොඩි රවුමකුත් පැද්දා පැදලාවිල්ලා බඩාගේ ගෙදර ඉස්සරහින් නැවැත්තුවා දුන්න ලක්ෂ 35 කාටද ඔව් එයාට දුන්න ලක්ෂ 35 දැන් කාර් එකට නැග්ග විතරයි අර මිලදී ගත්ත කෙනා කාර් එකට නැග්ග විතරයි එතනින් යනවා සුද්දෙකුයි සුද්දියෙකුයි බඩා ළඟට ඇවිල්ලා අහනවා පොතුවිල් වලට ගිහින් දාන්න පුළුවන්ද මේ කාර් එකේ කියලා කවුරු හරි ටවුන් එකේ එක්කෙනෙක් කියලා තියෙනවා මෙතන කාර් එකක් තියෙනවා මේකේ හයර් යනවා මේකේ යන්න පුළුවන් කියලා සිංහල නෙමෙයි ඇහුවේ ඉංග්‍රීසි බඩා මොනවද දන්නේ yes yes no 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 yes yes කියලා කොහොම හරි තේරුම් ගත්ත මේ කියන්නේ මොකක්ද කියලා කීයද ඇහුවා හයර් එක රුපියල් 30000යි කිව්වා නෑ අපි 50000ක් දෙන්නම් යමුද කියලා අහනවා දැන් බඩා මොනා කරයි බඩාට කාර් එකක් තියෙනවද දැන් නෑ දුවල යනවා කාර් එක අර දැන් ඩ්‍රයිවිං සීට් එකේ වාඩිලා අර මිලදී ගත්ත මිනිස්සයා ගාවට දුවල යනවා මල්ලි මට පැය 3ක් දෙන්න මම මේ වාහනේ විකුණන්නේ මම පැය 3කට පස්සේ මං ඔයාලට මේ වාහනේ දෙන්නම් ඔබ හිතන්නේ මේක හරිද වැරදිද අර මිලදී ගත්ත මිනිහට වාහනේ දෙන්න වෙයිද නීති අනුකූල මොකද හිතා මොකද හිතන්නේ දෙන්න වෙනවා වැරදි තව උත්තර දෙන්න වෙනවා නීත්‍ය අනුකූලව වාහනේ තියෙන්නේ බඩාගේ නමට නිසා දෙන්න වෙනවා අම්මා මේවා දැනගත්තොත් එහෙම මට එන්න දෙනෙකුත් නෑ ආයෙතෙන්ට දෙන්න ඕනි නෑ අනුරාධ කියන දෙන්න එපාලු දිනේෂ් කියනවා නෑ කියලා ඔයාලා ඕක කොහොම තියාගන්නකෝ උත්තරේ ඔයාලට හිතන උත්තරයක් තියාගන්නකෝ දැන් මම මේක කියනවා අහගන්නකෝ දැන් ඔයාලා මේ මානසික ලෙස හිතන්න එපා හොඳේ ඔයාලා වාණිජමය විදියට හිතන්න මානසික විදියට හිතන්න ගියොත් එම් බඩට ඔක දෙන්න වෙනවා මන් දන්නේ නැහැ හැබැයි දෙන්න ඕනද නැද්ද කියන එක මෙන්න ඊළඟ අවස්ථාව ලක්ෂ 35 දුන්නා දීලා මේ මිලදී ගත්ත කෙනා වාහනේ කරකවලා ගත්තා අර පාර දිගේ ඔහොම චුට්ටක් ආවා මෙතන අර මද්දුමාමගේ කඩේ තියෙනවා බඩු නැති කඩේ ගත්ත වංගුව නමලා කනේ වැලි ගෑවුණා ප්‍රයිමරි ගේට්ටුව ගාවේදී මොකද උනේ වාහනේ ගියා බුදුමැදුර ගාවට එන්ජිම හැලිලා ප්‍රයිමරි ගේට්ටුව ගාව මම කියන්නේ මිලදී ගත්ත කෙනා ගිහිල්ලා බඩාට බයිනෝ බඩා සල්ලි දීලා නැවත කාර් එක ගත යුතුද නැද්ද ඔබ මොකද හිතන්නේ බඩට පයින් එකක් ගහලා හොම්බට දෙකක් දෙනවා ගන්න ඕනි නැල්ලු විසුරු කියනවා නෑ ගන්නේ නෑ ගයන්ත නැල්ලු ගන්න ඕනි නැල්ලු නෑ නෑ ගන්න ඕනි නෑ
මානුෂීය වෙන්න එපා. වාණිජමය විදියට මම මේ උත්තරේ අහන්නේ. මානුෂීය වෙලා මේ කොමස් කරන්න බෑ. අනේ පවුනේ. එහෙම ගණන් හදන්නේ නැහැ ගිනුම් කරන්නේ. එයාට වැඩිනේ අපි අඩු කරමු. එහෙම හදන්න බෑ. ළමයි ගනුදෙනුව සිද්ධ වුණු අවස්ථාවේදීම අවදාන මහා ප්‍රතිලාභය කාට මාරු වෙනවද? ගැනුම් කරුට මාරු වෙච්ච ගමන් ගනුදෙනුව සිද්ධ වෙලා. එහෙනම් මම මේ කියන්න හදන්නේ මුදල් ගෙවන ලද අවස්ථාව නෙමෙයි සලකන්නේ. භාණ්ඩයක් වික්කා කියලා සලකන්නේ කොයි වෙලාවද? අවදාන මහා ප්‍රතිලාභය ගැනුම් කරුට මාරු වුණොයි ගම. ඔක තේරෙන්නේ නැහැනේ අවදාන මහා ප්‍රතිලාභය මොන මගුලද මේක තේරෙන්නේ නැහැනේ. මං අවදාන මහා ප්‍රතිලාභය තමයි දැන් ඔයාලට විස්තර කරලා දීලා තියෙන්නේ. ප්‍රතිලාභය මොකක්ද? අර සුද්දෙක් ඇවිල්ලා හයර් එකක් ගන්න අහනව නේද කාරකේ? දැන් ඒ ප්‍රතිලාභය අයිති කාටද? බඩාටද ගැනුම් කරුට? ගැනුම් කරුට. දැන් ඌට ප්‍රතිලාභය අයිති වගේම කොයිකත් අයිති දූට? අවදානම. ඕක යනකොට ප්‍රයිමරි එක වැංජි වැහලන හොස් ගාලා. දැන් හදාගන්න ඕනි කවුද? අර ගැනුම් කරු. තේරුණාද? භාණ්ඩයක අවදාන මහා ප්‍රතිලාභයේ ගැනුම් කරුට මාරුණු වහාම අලවිය සිද්ධ වෙලා ඉවරයි. මේ මිනිහා ගෙදර ගිහිල්ලා බැංකුවට සල්ලි දානවා. මගදී ඇංජි මැහැලෙනු. කරන්න දෙයක් නැහැ. මුදල් ගෙවන අවස්ථාව නෙමෙයි අලවිය කියන්නේ. අවදානමයි ප්‍රතිලාභයයි මාරු වෙන අවස්ථාව. සේවාවක් නම් සේවාව සපයපු අවස්ථාව. තේරුණාද? හිතන්නකෝ සැලුන් එකක් කරනවා. සැලුන් නෙමෙයි සැලෝන්. පිරිමි අය යන්නේ වනේ සැලුන්. ගෑනු අය යන්නේ සැලෝන් වල. දැන් ඔය සැලෝන් වල අන්දනවනේ. ගොනාට වැඩිපුර අන්දනවා දැන් මනාලියකට අන්දන අවස්ථාවක සේවාවක් ලබා ගන්න ගිහිල්ලා මෙතන හැබැයි මේ සැලෝන් තියෙන ඥාති කවුරු හරි ඉන්නවද දන්නෙත් නෑ ඔයාලගේ අහගෙන මං කියන්නේ ඒ සැලෝන් ගැන නෙමෙයි සමහර සැලෝන් ඔයාලගේ ওই ඥාති සැලෝන් ඔක්කොම හොඳයි දැන් ඔන්න සේවාව සපයන්න සාමාන්‍යයෙන් ගොනාට අන්දන්න රුපියල් 80000ක් ලක්ෂයක් විතර යනවනේ වර්තමානයේ ඊට වැඩි වෙන්නත් පුළුවන් දවස් දෙකට පළවෙනි දවසේ ගොනාට අන්දලා දෙවෙනි දවසත් අන්දනවා නම් 1.20ක් විතර පායිනවා ඉතින් හොඳටම අන්දනවනේ මේකප් එක අයින් කරාට පස්සේ මනමාලයා බය වෙනවා අර මේ ගැනත් එක්ක දවසම හිටියේ කියලා දැන් 1,20,000ක් කියනවා ගාස්තු 1,20,000යි 24යි එක කාලච්චේ පටන් ගන්න 21 3යි 31 කාලච්ඡේද ඉවර වෙන්නේ සාමාන්‍යයෙන් මගුල ප්ලෑන් කරන්නේ අවුරුද්දකට විතර කලින්නේ ඇඩ්වාන්ස් ගෙවන්න පටන් ගන්නවා සාමාන්‍යයෙන් මාස 3කට 4කට විතර කලින් ඔයාලටත් මේව හොඳයි දැනගන්න එක මෙන්න කාලච්ඡේදය 2021 3:31කින් ඉවර වෙනවා හරියටම පෙබරවාරි 15 වෙනිදා අපි සැලුන් එකක් කරන්නේ අපි කියන්නේ මම නම් සැලුන් කරන්නේ මේ වෙන කවුරු හරි කරනවා කියලා හිතන්න පිරිමි කෙනෙක් සැලුන් කරනවා නම් ඒක පිරිමි කියන එක සැකයි දැන් ඔය චන්දිමාල් එහෙම පේනෝනේ හැබැයි කෝටිපතියෝ දැන් ඔන්න 2.15 පෙබරවාරි මාසේ 15 වෙනිදා 1,20,000 වැඩකට රුපියල් 50,000ක ඇඩ්වාන්ස් එකක් දෙනවා. රුපියල් 50,000ක අත්තිකාරමක් දෙනවා. සාමාන්‍යයෙන් වෙඩින් තියෙන්නේ මැයි මාසෙනේ, පස්වෙනි මාසෙනේ, මගුල් මාසේ. දාඩිය පෙරාගෙන කසාද බඳින්නේ. ඒ තරම් ගිනියම් වෙලා තියෙනවා. දැන් ඔන්න මැයි මාසේ 18 වෙනිදා තමයි ගොනාට අන්දන්නේ පළවෙනි දවස්. 21 දෙවෙනියට අන්දනවා. තේරුණාද මං කියන එක? හොඳට කල්පනා කරලා උත්තර දෙන්න මට.
50,000ක් දෙනවා 2.15. කාලච්ඡේදය ඉවර වෙනවා 21/3/31. මං අහන්නේ 21/3/31න් අවසන් වර්ෂයේ මේ සැලුන් එකේ ආදායම කීයද? මේ තොරතුරු විතරයි තියෙන්නේ. වෙන සේවා මොනවත් නැහැ කියලා හිතන්නකො. ආදායම කීයද? මේ ගනුදෙනුවට අදාළව කීයක් ආදායම විදිහට සලකනවද මේ අවුරුද්දට? 2021/3/31 අවසන් වර්ෂයට. කියන්න. 50,000. ආදායම කීයද? තරුෂි කියනවා 1.20ම, නිකේෂලා කියනවා 1.20ම. චනුල්ක චානුක 1.20යි. අමීෂා 50,000යි. අනුරුද්ධ 1.20ම. සිතාරා 1.20ම. සේස්මි 1.20ම. දිනේෂ් 1.20ම. මම පැහැදිලි කරන්නම්. ආගන්න. ළමයි සේවාව සපයන්නේ කවද්ද? මැයි මාසේ 18. ඉතිහාස කතාවක් තියෙනවා මුතුකුඩ versus සුමනාවති කියලා නඩු තීන්දුවක්. ලංකාවේ නඩු තීන්දුවක් තියෙනවා මුතුකුඩ versus සුමනාවති. මේක ගිවිසුම් නීතිය කොන්ට්‍රැක්ට් ලෝ එකේ තියෙන කැම්පස් ගියාට පස්සේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ගිවිසුම් නීතියේ තියෙනවා මුතුකුඩ versus සුමනාවති වියංගෙන් අනුමැතිය පළ කරන එකක් ගැන. ඔයාලට මේවා තේරෙන්නේ නැහැ. මම නිකමට කියන්න. මේ ඒ කතාවේ දැන් ඕන දෙපාර්ශ්වයේ කැමති වෙලා ඔක්කොම ගෙවල් වලට බුලත් දෙනවා කියලා ඉස්සර කියන්නේ. දැන් ඔය කාඩ් දෙන්නේ. ඉස්සර බුලත් දෙනවා කියන එක කරලා ඔක්කොම කරලා මගුල දැන් තීන්දුව වෙලා බුලත් දීලා දිනයක් නියම කරලා මගුල දැන් කරන්න ලෑස්ති. ඊට කලින් දවසේ මුතුකුඩ කියන මනමාලයා වෙනත් කාන්තාවක් සමග පැනලා ගියා. මුතුකුඩ versus සුමනාවති. දැන් සැලුන් එකේ නැන්ද සේවාව සපයන්නේ කාටද? කියන්න බලන්න. එහෙම වෙන්න පුළුවන්ද බැරිද? වෙන්න පුළුවන්. ඔයාලා කියන විදිහට 1,20,000ක් මේ වෙනකොටත් ඔයාලා මොකක් විදිහට දාගන්නද? ආදායමක් විදිහට දාගන්නේ නේද? පට්ට වැරදි නේද මේවා? කිසිසේත් පෙර මේ කාලච්ඡේදයට ගිනුම් තියන්න බෑ. 1,20,000 තියා 50,000වත් මේකේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මේ 50,000 මොනා කළ යුතුද? නැවත ගෙවිය යුතු. තේරුණාද? පුතා මේ දිනේ වෙනකම් මේ සේවාව සපයන දිනේ වෙනකම් අවදානම් මේක. හදිසියේවත් මේ දෙන්න වෙන් වුණොත් මේ සල්ලි මොනා කරන්න වෙනවද? ගෙවන්න වෙනවා. ගිවිසුමේ මොන හරි එකඟතාවයක් තියෙනවා නම් බැන්දා හෝ නොබැන්දා 50,000 ඉවරයි කියලා මොකක් හරි තියෙනවා නම් දෙකවල එකතු වෙලා කැමැත්තක් තිරනවා. ඒක ඒ 50,000 මෙයාලට අයිති වෙයි. නමුත් ගොඩක් අය එහෙම කියනවද? අපි බැන්දත් නැතත් නැන්දා ඔය 50,000 තියා නැන්දලා දැන් ගොඩක් සැලෝන් වල ඉන්නේ. ඔව්. ඉතින් මං කියන්නේ 50,000ක් විදියට ආදායම ගන්නත් බෑ. 1,20,000ක් මෙතන ආදායම ගන්නත් බෑ. තේරුණාද? එහෙනම් මේ ආදායම සලකන්න ඕනි කොයි අවුරුද්දටද? ඊළඟ අවුරුද්දට. ඊළඟ අවුරුද්දට ආදායම විදියට සලකන්න ඕනි. එතකොට පුතා ඒ උනාට 50,000ක් හම්බුණානේ මෙතන. ඒ 50,000 මොකක් විදියට හඳුනා ගන්න ඕනි? ලදාත්කාරම්. ඔව් ලදාත්තිකාරම් කියන්නේ මොනා ගිනුමක් විදියට අපි ඔය ගිනුම් තියන්නේ? වගකීම්. වගකීම්. yes වගකීම් කලින් ලද ආදායම්. very good. කලින් ලද ආදායම විදියට ගිනුම් තියන්න ඕනේ මේක. වගකීමක්. මේක ආපහු දෙන්න වෙන සයිස් වෙන්නත් පුළුවන්. මට කියන්න මේකේ ආදායම විදියට සලකන්න ඕනි කවත්. මැයි මාසේ 18. 18. හැබැයි පුතා ඔයාලට පේන්න තියෙනවා දවස් දෙකක්. තේරුණාද? පළවෙනි දවසේ මගුල කරා
21 හෝම් කමින් කෙල්ල හෝටලේ වේටර් කෙනෙක් එක පැනලා ගියා. hina වෙන්න නෙමෙයි මේ වෙන්න පුළුවන් මේ රටේ එහෙම වෙලා තියෙනවා. පැනලා ගියා. 21 දැන් හෝම් කමින් එක කවුරු විතරද තියෙන්නේ? මනමාලයා විතරයි වන් මෑන් ෂෝ එකක් තියෙන්නේ. ගොනාට අන්දන්නේ කාටද? අන්දන්න වෙනවද? අන්දන්න බෑ. එහෙනම් පුතා 18 තිබුණා කියන්නකෝ. තාම සේවාවෙන් සපයලා තියෙන්නේ සම්පූර්ණ ප්‍රමාණයද කොටසයිද? කොටසයි. එහෙනම් පුතා එදාටත් ආදායම විදිහට සලකන්න පුළුවන් 1,20,000ද පළවෙනි දවසට අදාළ වටිනකම් විතරද? පළවෙනි දවසට අදාළ වටිනකම් විතරයි. මේකෙන් ඔයාලට තේරෙන්න ඕනි සේවා සපයන ව්‍යාපාරයක් නම් මුදල් ලැබුණා හෝ නොලැබුණා ආදායම් විදිහට සලකන්න ඕනි මොන දවසේදීද? සේවාව සපයන ලද දවසේ එහෙම නැත්නම් අවස්ථාවේ. දැන් හැමෝටම පැහැදිලි නේද මේ ටික? භාණ්ඩයක් අලෙවි කළා කියලා හිතන්නේ මොන වෙලාවටද? අවදාන මහා ප්‍රතිලාභයේ ගැනුම් කරුට මාරු වුණාට පස්සේ. ලියන්න. ප්‍රායෝගික භාවිතය වෙනම රූලක ලියන්න. ඒක තමයි මට තියෙන මං හිතන්නේ. ප්‍රායෝගික භාවිතය. ඕකේ යටතේ එක විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත යවන ලද භාණ්ඩ අදාළ ව්‍යාපාරය විසින් අලෙවි කළ පසු ප්‍රධාන ව්‍යාපාරයේ ආදායම් ලෙස සැලකීම. දෙක සේවා සපයන ව්‍යාපාරයක් නම් සපයන ලද සේවාවේ ප්‍රමාණය අනුව ආදායම් හඳුනා ගැනීම
ඊළඟ සංකල්පය බලන්න මොකක්ද කියලා? විචක්ෂණ. විචක්ෂණ සංකල්පය. එහෙම නැත්නම් ආරක්ෂණ සංකල්පය. විචක්ෂණ සංකල්පය. එහෙම නැත්නම් ආරක්ෂණ සංකල්පය. විචක්ෂණ සංකල්පය ආරක්ෂණ සංකල්පය බලා ගන්න බෝඩ් එක දිහා. වෙළඳ ලැබිය යුතු දෑ A B C D 20යි 30යි 20යි 40යි සම්පූර්ණ ණයගැතියන්ගේ එකතුව 20යි 30යි 50යි 20යි 70යි 110යි. C කියන ණයගැතියා පිළිකා රෝගියෙක්. මෙයා කාලච්ඡේදයේ අවසන් දවසේ අපි මේ කාලච්ඡේදයේ අවසන් දවසේ ඉන්න ණයගැතියෝ 4 දෙනා. C කියන්නේ පිළිකා රෝගියෙක්. අපිට දැනගන්න ලැබෙනවා මේ මිනිස්සයා ඉතා අසාධ්‍ය තත්ත්වයේ මාසකින් දෙකකින් මැරෙයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. අපි ඉන්නේ කාලච්ඡේදයේ අවසන් දවසේ. මේ බව දැන් අපි හොඳටම දන්නවා. මේ මිනිහා මාසකින් දෙකකින් මැරෙනවා කියලා ඒ වෛද්‍යවරු දැන් කියලා තියෙනවා. වෛද්‍යවරු එහෙම කියන්නේ නැහැ. ගෙදර ගිහින් මෙයා ආස දේවල් කණ්ඩ දෙන්න කියනවා. ඒතකොට තේරුම් ගන්න ඕනි වල කපන් ලෑස්ති වෙන්න ඕන. සෙට් එක එකතු කරගන්න. එහෙම නෙවෙන්නේ. දැන් ඔන්න කාලච්ඡේදයේ අවසන් දවසේ ඉන්නේ මේ ණයගැතියෝ ඉන්නවා. C කියන ණයගැතිය ළඟදින් මැරෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. මගේ ණයගැති ගොඩ 1 ලක්ෂ හැබැයි තාම මැරිලා නැහැ. ඒකත් මතක තියාගන්න. තාම මැරිලා නැහැ හොඳේ. ණයගැතිය ඔක්කොම 110යි. ඒක ඇතුලේ ඉන්නවා 20ක ණයගැතියෙක් යන්න ඕන මෙන්න. ණයගැතියෝ 110යි කියලා පෙන්නමුද 90යි කියලා පෙන්නමුද? මොකද හිතන්නේ? 110යි. මොකද හිතන්නේ කට්ටිය 110 විදිහට පවත්වගෙන යමුද? අරක අයින් කරලා 90 කරමුද? සසිකලා 110 මියුනි 110 තරුෂි 90 රුවන්තිකා 90 රවිෂා 110 දිනේෂ් 110 විදුර කාව්‍ය 110 ඔෂාන් 90 ලක්මාලි 90 පූර්ණිමා 110 තුරුණි 110 ඇති බලා ගන්න තමයි. මෙයා තාම මැරෙලාද නැහැ. මැරුණම අපි කියනවා මොනවා කියලාද උකට? බොල් ණය එහෙම නැත්නම් හානි කරන අලාභ. හැබැයි මැරුණම කියන්න පුළුවන්. ඒක සත්‍ය වශයෙන් මැරෙන්න කලින් ව්‍යාපාරය විසින් ඌව මරන්න බෑනේ. වෛද්‍යවරු කියන ඒවත් වෙනස් වෙන්න පුළුවන්. ඊට වඩා ලොකු අය උඩ ඉන්න ඕනි. 33 කෝටියක්ද කොහෙද නේ? එහෙම ගානක් හදලා කොහෙන් හරි කොහොම හරි. ඔය 33 කෝටිය බෙදාගෙන එකා ගානේ බැලුවා නම් ඇතිනේ. නේ? එහෙම නෑ වැඩ ඇති එහෙ. ඉතින් මේ මිනිස්සයා මැරෙලා නෑ තාම. මැරෙන්න ඕන මේ. ආයි පන ගහලා එන්න පුළුවන්. එහෙනම් හානි කරන අලාභ විදිහට 20 අඩු කරන්න බෑ. නමුත් මෙහෙම අවදානමක් තියනවා කියලා කාව දැනුවත් කරන්න ඕනද? කවුරු දැනුවත් කරන්න ඕනිද?
ව්‍යාපාර විනාඩියක් ඉන්න හරි මං ඇහුවේ දැන් මේ තොරතුරු ටික දෙන්නේ කාටද අවසානයේ මේවා පාවිච්චි කරන අය ඉන්න ඕනේ දැන් මේක දැනුවත් කරන්න ඕනේ කවුරුද කියලා මං ඇහුවේ කාවද දැනුවත් කරන්න ඕනේ මේක මෙහෙම 20000ක ප්‍රශ්නයක් තියෙනවා ඉස්සරහට මොනවා වෙයිද කියන්න බෑ කියලා දැනුවත් කරන්න ඕනේ කවුද ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයේ අයිතිකාරය දැනුවත් කරන්න ඕනේ නේද පොදුවේ අපි අල්මත් දක්වන පාර්ශවය කියලා කියනෝනේ ඒ අයව දැනුවත් කරන්න ඕනේ අයිතිකාරයා දැනුවත් කරන්න ඕනේ හේතුව මෙතන අවදානමක් තියෙනවා අනාගතයේදී නොලැබෙයි කියලා අවදානමක් තියෙනවා ඒ අවදානමට අයිතිකාරයා සූදානම් කරන්න ඕනේ එහෙනම් අයිතිකාරයාට අවම වාසිදායක වන පරිදි මූල්‍ය ප්‍රකාශ සකස් කළ යුතු එයාට ලැබෙයි කියලා හිතෙන්නේ ඒ කියන්නේ ඉදිරියේදී අපිට ව්‍යාපාරයට හානියක් වෙයි අන්නේ හානිය දැම්ම අයිතිකාරයට පෙන්වන්න එතකොට එයා සූදානම් වෙනවා මොනවා හරි ඒ වෙනුවෙන් පියවරක් ගන්න ඒක නිසා සංකල්පයක් හැදලා තියෙනවා විචක්ෂණ සංකල්ප එහෙම නැත්නම් වචනේ ආරක්ෂණ ව්‍යාපාරයේ ආරක්ෂාවට මේක කරන්න ඒතර ව්‍යාපාරයට පුළුවන් ඒකට මොනවා හරි උපක්‍රමයක් පාවිච්චි කරන්න ආරක්ෂණ සංකල්ප අයිතිකාරයට අවම වාසිදායක වන පරිදි ඕකෙන් කියන්නේ අනාගතේ වෙන්න පුළුවන් කියන අඩුපාඩු හානි සියල්ල ගිනුම් තියන්න අනාගතේ වෙයි කියලා බලාපොරොත්තු වන හානි දැම්ම ලාභෙන් අඩු කරන්න හැබැයි අනාගතේ එයි කියලා හිතන ආදායම් ගිනුම් තියන්න බෑ කොහොමවත් අනාගතේ එයි කියලා හිතන ආදායම් ගිනුම් තියන්න බෑ හැබැයි අනාගතේ වෙයි කියලා හිතන අලාභ ගිනුම් තියන්න පුළුවන් මේ සංකල්ප ලියා ගන්න ඕකේ යටතේ විචක්ෂණ සංකල්ප ඕකටම තමයි කියන්නේ ආරක්ෂණ සංකල්පය शुद्ध आदायमත් शुद्ध වත්කම් වල වටිනාකමත් शुद्ध ආදායමත් शुद्ध වත්කම් වල වටිනාකමත් තක්සේරු කිරීම සඳහා විකල්ප ක්‍රම කීපයක් ඇති විටකදී එකී ආදායමත් වත්කම් වල වටිනාකමත් අධිතක්සේරුවට භාජනය වීම සඳහා ඇති ඉඩකඩ බෙහෙවින්ම අඩු ඇගයීම් ක්‍රමය
තෝරා ගත යුතු බව. තෝරා ගත යුතු බව. මෙම සංකල්පයෙන් කියවේ. වෙනම රූලක ලියන්න ප්‍රායෝගික භාවිතය. එක ක්ෂය සඳහා වෙන් කිරීම. ක්ෂය සඳහා වෙන් කිරීම. දෙක හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම. හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම. හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම. තුන තොගයේ පිරිවැයත් ශුද්ධ උපලබ්ධි අගයත්. තොගයේ පිරිවැයත් ශුද්ධ උපලබ්ධි අගයත් යන දෙකේ අඩු අගය තේරීම. යන දෙකේ අඩු අගය තේරීම. ඊළඟ එක අසම්භාව්‍ය වගකීම් සඳහා ප්‍රතිපාදන ඇති කිරීම. ප්‍රතිපාදන ඇති කිරීම. අසම්භාව්‍ය වත්කම් ඊළඟ එක අසම්භාව්‍ය වත්කම් මූල්‍ය ප්‍රකාශ තුල නොදැක්වීම. අසම්භාව්‍ය වත්කම් මූල්‍ය ප්‍රකාශ තුල නොදැක්වීම. අසම්භාව්‍ය වගකීම් කියන්නේ මොනවද කියලා අහනවා අනුරාධා. ඒක ටිකක් සංකීර්ණ කොටසක්. මම මෙහෙම කිව්වට තේරෙන එකක් නෑ. නමුත් අහපු නිසා යන්තමට කියා දෙන්න නොතේරුණා කියලා දුක් වෙන්න එපා. වෙනම පාඩමක් ඕක. ප්‍රමිතියක්. අසම්භාව්‍ය වගකීම් කියලා කියන්නේ අනාගතේ දැන් අපි මෙතන ඉන්නවා නම් අනාගතයේදී යම් සිද්ධියක් වුණොත් හෝ යම් සිද්ධියක් නොවුනොත් මේවා තේරුම් ගන්න අමාරුයි ටිකක්. ප්‍රමිත ඒවා වෙනම උගන්වන්න බය වෙන්න එපා. යම් සිද්ධියක් වුණොත් හිතන්නකෝ වගකීම් සහතිකයට තේ භාණ්ඩ විකුණනවා කියලා වොරන්ටි කාඩ් එකක් දීලා ෆෝන් විකුණන. යම් සිද්ධියක් වුණොත් වොරන්ටි කාඩ් එකත් එක්ක දීලා ෆෝන් විකුණන. මාස 6ක් ඇතුළත ෆෝන් එක කැඩුණොත් අපි ආපහු ෆෝන් එකක් දෙනවා. එහෙම නැත්නම් ඒක රිපෙයාර් කරලා දෙනවා. අන්න යම් සිද්ධියක් වුණොත් ෆෝන් එක කැඩුනොත් අපිට ගෙවන්න වෙනවනේ ගාණක්. අලුත් පැඩියාවට හරි දරන්න වෙනවනේ වියදමක්. අන්න ඕවට කියනවා අසම්භාව්‍ය වගකීම්. තේරුණාද? අසම්භාව්‍ය වගකීම්.
ඒ අසම්භාව්‍ය වගකීම් ප්‍රතිපාදන වෙන අවස්ථා තියෙනවා. අසම්භාව්‍ය වගකීම් මේ විදිහටම තියෙන අවස්ථා තියෙනවා. ප්‍රතිපාදන වගකීම් බවට පත් වෙන අවස්ථා තියෙනවා. ඒව ගැන එච්චර හිතන්න එපා. ඔවා 13 වසරේ අවසාන කොටස් හරිය තියෙන සමාගම් පටන් ගන්න කලින් තියෙනවා. දැන්ට මේක නිකන් ලියාගෙන තියාගන්න ඒ පාඩම කරාට පස්සේ මේවා මොනවද කියලා හොඳටම තේරෙයි. හතරක්ද පහක්ද කොට ලිව්ව නේද ඒක? ලියන්න ඊළඟ මාතෘකාව සංකල්ප. ඒකාකාරී භවයේ සංකල්පය. ඕකටම සංගතතා දුන්නද බලන්න මම. ඔව්. ඒකාකාරී භවයේ සංකල්පය එහෙම නැත්නම් සංගතතා සංකල්පය. තුන්වෙනි එක කියන්නකෝ කියලා තියෙනවා මට මතක නැහැ තුන්වෙනියට දුන්නේ මොකද්ද කියලාවත්. කවුරු හරි නෝට් එකේ ෆොටෝ එකක් දාන්න මේ කොහමදත් අද අලුතෙන් ආපු ළමයි කීප දෙනෙකුත් ඉන්නවා. සංකල්ප වලට අදාළ මාතෘකාවේ ලියපු ටික ඔක්කොම නෝට් එකේ දාන්නකෝ ෆොටෝ එකක් අඩුපාඩු හදා ගන්න පුළුවන්. පන්ති වරුණාම. ඊළඟ ඒකාකාරී භවයේ සංකල්ප. එහෙම නැත්නම් සංගතතා සංකල්පය. අහගන්න හේතු මොනවද මේ ඒකාකාරී භව සංගතතාවය? දැන් මේ කරගෙන යන ව්‍යාපාරයක් සලකා බලන ව්‍යාපාරයක් දැන් නම් හොඳයි කියලා කියන්නේ කොහොමද? දැන් නම් මේ ව්‍යාපාරය හොඳයි කියලා එහෙම කියනවනේ. මොකක් නිසාද එහෙම කියන්නේ? ලාභ උත්තර දෙන්න බය වෙන්න එපා. මේ ව්‍යාපාරය දැන් නම් හොඳයි. කොහොමද එහෙම කියන්නේ? ලාභ ලැබෙන නිසා. ලාභ ලැබෙන නිසා. කලිනුත් ලාභ ලැබෙන්න ඇති නිති. කලින් ලාභත් එක්ක සංසන්දනය කරලා. හරියට හරි යෝග තමයි උත්තරේ. කලින් ලාභත් එක්ක සංසන්දනය කරලා. මං කිව්වේ මොකද්ද? දැන් නම් මේ ව්‍යාපාරය හොඳයි. දැන් නම් මේ ව්‍යාපාරය හොඳයි. මොන තොරතුරුත් එක්කද සංසන්දනය කරලා තියෙන්නේ? අතීත තොරතුරු සමග. අතීත ව්‍යාපාරයේ පැවති අතීත තොරතුරු සමග ව්‍යාපාරය සංසන්දනය කරලා තීරණයක් ගන්න. මං කියනවා මෙහෙම. මෙන්න මේ ව්‍යාපාරය නම් හොඳයි. ඒ කොහොමද කියන්නේ? ඒක කොහොමද කියන්නේ? මම මුලින්ම කිව්වේ දැන් නම් මේ ව්‍යාපාරය හොඳයි. එහෙම කියන්න පුළුවන් උනේ ඒ ව්‍යාපාරයේ අතීත තොරතුරු සමග සංසන්දනය කරලා. මම දැන් කියනවා මෙන්න මේ ව්‍යාපාරය නම් හොඳයි. කොහොමද එහෙම කියන්නේ? අනිත් ව්‍යාපාරත් එක්ක සංසන්දනය. ඔව් සමාන අනෙකුත් ව්‍යාපාර සමග සංසන්දනය කරලා. සමාන අනෙකුත් ව්‍යාපාර සමග සංසන්දනය කරලා තමයි ඒ තීරණය ගන්න. ළමයි සංසන්දනය කරන්න නම් ඉෂ්ට වෙන්න ඕනි කොන්දේසිය පැහැදිලිවම ඒකාකාරී බව. සංසන්දනය කරන්න නම් අනිවාර්යයෙන්ම ඒකාකාරී බව තිබිය යුතුමයි. මම ඔප්පු කරලා පෙන්වන බෝඩ් එක දිහා බලාගන්න. කලිසම් 100ක් ගන්නවා රුපියල් 1000න්. තව කලිසම් 100ක් ගන්නවා රුපියල් 2000න්. විකුණු කලිසම් 150යි. එකක් රුපියල් 3000 බැගින්. ලාභය කීයද? ඉක්මනට කියන ලාභය
ලාභය කියන්නේ ඉක්මනට. පළවෙනි උත්තරේ කවුද දෙන්නේ ලාභය? ඉක්මන් කරන්න. ලක්මාලි 150යි 1,50,000යි. තව උත්තර. ඔෂාන් 1,50,000යි. අනුරාධ 1,50,000යි. දිනෙත් 1,50,000යි. තව උත්තර ඉක්මන් කරන්න. ඔෂාන් 15,000යි. ඔෂාන් 1,50,000 නෙමෙයි 15,000යි කියලා. තව උත්තර. පූජානි 1,50,000යි. තරුෂි 1,50,000යි. සංජීව 150යි. ඔෂාන් නෑ 1,50,000 මේක මොනා බීලද මන් දන්නේ. 1,50,000යි අප්පච්චි. පියුමි 1,50,000යි මං හදන්නම්. කෝඩ් එක දිහා බලා ගන්න. එකසිය 50 වැඩි කිරීම 3,000. ඔය මගේ විකුණුම ආදායම 1,50,000 වැඩි කරනවා 3,000. සෝරි. කලිසම් 150 වැඩි කිරීම 3,000 දහස් වලින් ගත්තොත් 0.3 අයින් කරාම 450යි විකුණුම ආදායම. විකුණුම ආදායම 450යි. කලිසම් ගත්තා 1000න් 100යි කියන්නේ ලක්ෂයයි 2000න් 100යි කියන්නේ ලක්ෂ 2යි. ඔක්කොම කලිසම් කොච්චර අරන් තියෙනවද? ලක්ෂ 3ක. ලක්ෂ 3ක කලිසම් අරන් තියෙනවා. එතකොට මේ 4,50,000න් ලක්ෂ 3 අඩු කරාම ලාභය කීයද? 1,50,000යි. කොහෙන්ද ඉගෙන ගත්තේ ඇහුවොත් මගේ නම නම් කියන්න එපා. මෙහෙම හදනවද ගණන්? කලිසම් කීයක් ගෙනාලාද ඔක්කොම? 200යි. වික්කේ කලිසම් කීයද? 150යි. ඉතිරි කලිසම් කීයද? 50යි. එතකොට ගෙනාවු ඔක්කොම වියදම් වෙලාද? නෑනේ. ඉතිරි තොගයක් තියෙන්න ඕනේ නේද? ගැනුම් වලින් අවසන් තොගේ අඩු කරනවා කියලා එකක් තියෙනවනේ ගිණුම් කරන. එහෙම එකක් මෙතන වෙලා නැහැ. පිස්සෝ වගේ හදාගෙන යනවා. බෝඩ් එක දිහා බලාගන්න. මේ බලන්න. 1000 100යි 2000 100යි. අපි හිතමු මේ 100 වික්කා. එහෙනම් 15 ගොඩෙන් කීයද විකුණලා තියෙන පුතා? 50යි. එහෙනම් මේ ගොඩෙන් කීයක් කලිසම් ඉතිරිද? 50ක් ඉතිරි. ඔන්න බලන්න ලාභය. විකුණුම් අපි දන්නවා 4,50,000යි. ගැනුම් කීයද? 300යි කියලා දන්න ඕනේ. ගැනුම් 300 කියලා අපි හොයාගත්තනේ. මේ ගත්ත ඔක්කොම කලිසම් වල වර්ණකම්. මේ ඉතිරි 50 රුපියල් කීය කලිසම්ද? 2000 ඒවා. එහෙනම් මම අඩු කරනවා අවසන් තොගේ. එතකොට 2000 ඒවා 50ක් 100යි. එහෙනම් මගේ විකුණුම් පිරිවැය කීයද පුතා? 200යි. වික්ක බඩු වල පිරිවැය 200යි. දැන් දල ලාභය කීයද? 250යි. මගේ දල ලාභය 250යි. තේරුණාද හැමෝටම? 300ක කලිසම් ගත්තට 100ක කලිසම් ඉතිරි වෙලානේ. එහෙනම් මට වියදම් උනේ කලිසම් කීයද? 200ක කලිසම් ලක්ෂ 2ක කලිසම් විතරයි වියදම් උනේ. ඒකෙන් මම උපයලා තියෙනවා කොච්චරද? 4,50,000. එහෙනම් මට දල ලාභේ 2,50,000ක් තියෙනවා. තේරුණාද? මේක මතක තියාගන්න. හරිද? මේක මතක තියාගන්න. මේ බඩාගේ ව්‍යාපාරය. බඩාගේ ව්‍යාපාරය තමයි මේ සිස්ටම් එකට ගිණුම් තියලා තියෙන්නේ.
තේරුණාද? 1000 ගත්ත කලිසම් මුලින්ම වික්කා. 2000 ගත්ත කලිසම් ඊළඟට විකුණාව කාලච්ඡේද ඉවරනකොට 50ක් හිටියා. දල්ලාභය මතක තියාගන්න. බඩාගේ ලාභය කීයද? 250. මේ නවමගේ යෝග මාමා. නවමගේ ඉන්න යෝග මාමා කියලා එක්කෙනෙක්. එයාගේ ව්‍යාපාර. ඒ විදියමයි 1000 කලිසම් 100යි 2000 කලිසම් 100යි. තේරුණාද? අර විදියටම වික්කා කලිසම් 150 3000 ගන්න. එහෙනම් මේ මිනිහගේ විකුණුම් කීයද? 450යි. ගැනුම් කීයද? 300යි. වෙනසක් කරනවා. බඩා වික්කේ කොහොමද? මුලින්ම ගත්ත ඒවා මුලින්ම වික්කා. තේරුණාද? මුලින්ම ගත්ත කලිසම් මුලින්ම විකුණ ගියා. අවසානටම ගත්ත ටික මොනවා වුණාද? ඉතිරි වුණා. යෝග මාම කරන්නේ ඕකේ අනිත් පැත්ත. එයා මුලින්ම විකුණන්නේ කොයි කලිසම්ද? මේ අවසානටම ගත්ත ඒවා. එහෙනම් එයා මේ 2000 කලිසම් 100ම වික්කනේ. පරණ කලිසම් වලින් කීයක් වික්කා කියලාද අපිට හිතන්න. 50. එහෙනම් මිනිහා ගාව දැන් කලිසම් 50ක් ඉතිරි වෙනවා. ඒවා රුපියල් කීයද? 1000. එහෙනම් මගේ අවසන් තොගේ දැන් කීයද? 50 වැඩි කිරීම 1000 50000යි. දැන් විකුණුම් පිරිවැය කීයද? 2,50,000යි. දල ලාභය 200. තේරුණාද ඔයාලට? යෝග මාමගේ ලාභය 200. මේ ව්‍යාපාර දෙක සංසන්දනය කරොත් කවුද දියුණු? කවුද හොඳ ව්‍යාපාරේ? කොයිකද හොඳ? කොයි ව්‍යාපාරේද හොඳ? කියන්න. මේ මේකේ නම් දානවා සමන්ත අයියාගේ කියලා මං එහෙම නමක් කිව්වේ නෑ. මිනිස්සුන්ට අපහාස කරන්න එපා. මං කිසිම කෙනෙක්ගේ නමක් පාවිච්චි කරේ නෑ. බඩා කියලා විතරයි හින්නේ. බඩාගේ කියලා කියනවා ඒ පාර. බඩාගේ. ළමයි අහගන්න. ඔයාලා කොහොමද කියන්නේ මේ ව්‍යාපාරේ හොඳයි කියලා? මේ ව්‍යාපාර දෙකේම එකම කාර්ය සාධන නෙමෙයි වෙලා තියෙන්නේ. එකම දේ නෙමෙයි වෙලා තියෙන්නේ. කලිසම් කීයක් ගත්තද පුතා? 200ක්. කලිසම් කීයක් වික්කද? 150යි. එහෙනම් මේ ව්‍යාපාර දෙකම එක හා සමානයි. හැබැයි ලාභය වැඩියෙන් පෙන්වනවා කාගේද? මේ බඩාගේ. ලාභය වැඩියෙන් පෙන්නුවේ එයාලගේ කාර්යක්ෂමතාවය වැඩි වෙලා අලවිය වැඩි කරපු නිසාද? අවසන් තොගේ ගණනය කරපු ආකාරය වෙනස් නිසා. මේ ලාභ වෙනස් වෙන්න හේතුව එකම කාරණේ මොකක්ද? අවසන් තොගේ ගණනය කරපු ආකාරය ක්‍රම දෙකක් නිසා. බඩා ගණන්ක හැදුවේ FIFO ක්‍රමයට. first in first out. යෝග ගණන් හැදුවේ LIFO ක්‍රමයට. last in first out. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම. අවසාන ලැබීම් ප්‍රථම නිකුත් කිරීම. මේක මේ. සංසන්දනය සාර්ථකද? අසාර්ථකයි නේද? හිතන්න එකම ව්‍යාපාරය ගිය අවුරුද්දේ FIFO කරනවා මේ අවුරුද්දේ LIFO කරනවා. සංසන්දනය සාර්ථකද? නෑ අසාර්ථකයි. දැන් ඔයාලට සංකල්පය දැන් පැහැදිලි වෙලා ඉවරයි. මොකද්ද සංකල්පය? ඒකාකාරී භවයේ සංකල්ප. මේකෙන් කියන්නේ මොකක්ද? මොනවා හරි ගණනය කරන්න පාවිච්චි කරන ක්‍රම ශිල්ප ටිකක් ශිල්ප ක්‍රම ටිකක් තියෙනවා නම් මොනා කරන්න එපා කියලාද කියන්නේ? වෙනස් නොකර එකම ක්‍රමේ දිගට පවත්වාගෙන යන්න. හේතුව සංසන්දනේ නැත්තම් වැඩක් නෑ. තේරුණා නේද හැමෝටම? ලියා ගන්න ඕකේ අර්ථය.
निर्देशित गिनुम करන ප්‍රතිපත්ති निर्देशित गिनुम करන ප්‍රතිපත්ති निर्देशित गिनुम करන ප්‍රතිපත්ති කාලයෙන් කාලයට වෙනස් නොකර කාලයෙන් කාලයට වෙනස් නොකර අකණ්ඩව පවත්වාගෙන යා යුතු බව අකණ්ඩව පවත්වාගෙන යා යුතු බව මෙහි අදහසයි අකණ්ඩව පවත්වාගෙන යා යුතු බව මෙහි අදහසයි ඊළඟ රූලේ ලියන්න ප්‍රායෝගික භාවිතය ප්‍රායෝගික භාවිතය ඕකේ යටතේ අංක 1 ස්ථාවරවත්කම් ක්ෂය කළ ප්‍රතිපත්ති ස්ථාවරවත්කම් ක්ෂය කළ ප්‍රතිපත්ති දිගටම අනුගමනය කිරීම දෙක තොග අගය කිරීමේ ප්‍රතිපත්ති වෙනස් නොකිරීම තොග අගය කිරීමේ ප්‍රතිපත්ති වෙනස් නොකිරීම තුන උපචිත පදනම මුදල් පදනමට වෙනස් නොකිරීම උපචිත පදනම මුදල් පදනමට වෙනස් නොකිරීම LKAS අංක 8ට අනුව LKAS අංක 8ට අනුව නියම කරගත් ප්‍රතිපත්ති සාධාරණ හේතු නොමැතිව වෙනස් නොකිරීම ලියන්න ඊළඟ සංකල්පයේ මාතෘකාව ප්‍රමාණාත්මක භාවයේ මාතෘකාව ප්‍රමාණාත්මක භවයේ සංකල්පය ප්‍රමාණාත්මක භවයේ සංකල්පය තව සංකල්ප කීයක් තියෙනවද බලන්න ඕකත් එක්කම 3යිද මේක හැර තව 2යි
ළමයි ආයතන තුනේ ටියුට් තියලා තියෙනවා ඊළඟ දවසේ පටන් ගන්න පාඩම දේපල පිරියත හා උපකරණ ෂයිවීම් කියන පාඩම ඒ ටියුට් අනිවාර්යෙන් ළඟ තියාගන්න ඕන නැත්නම් ඒක අර කටෙන් කියා හදන්න පුළුවන් ගණන් නෙමේ ගොඩක් සමහර ඒවා දිගයි එම් වෙලා යනවනේ ඒක නිසා ඒක අනිවාර්යෙන් ගන්න දැන් මගේ ගිණුමට සල්ලි දාපු අය ගිහිල්ලා කියන්න ආයතන වලට ඔයාලගේ අංකෙ දෙන්න මන් දීපු අංකෙ දුන්නම ඔයාලා ටියුට් එකක් දෙයි සහ ගිණුමට සල්ලි දාන්න බැරි වෙච්ච අයට ඕනනම් පුළුවන් කෙලින්ම ආයතනට සල්ලි දීලා ටියුට් එක ගන්න පුළුවන් අපි එහෙනම් සිකුරාදා හවස 7ට හම්බෙමු එදාට මම මේ සංකල්ප තුන විනාඩි 20ක් 30ක් ඇතුළත ඉවර කරලා අලුත් පාඩම් පටන් ගන්නවා අද හිටපු නැති හැමෝටම කියන්න එදාට අනිවාර්යෙන් එන්න කියලා මම අද මේ රෙකෝඩින් එක අද මන් දානවා හැබැයි ලබන සිකුරාදා එක ආපහු දාන්නේ මම ඒක දාන්නේ මාස 3කට විතර පස්සේ එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන්